නිවන ගැන කියනකොට තව මොකක්ද කියන්නේ? ආගක්කයෝ දේශකයෝ මොහොක්කයෝ නිබ්බානන්නේ. ඒ තුන මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? මට දැන් විදියට හිතේ තියෙන ස්වභාවයන් තුන. හරි දෙකෙන් දෙබන තුන තමයි ඉතින්. මොකක්ද ඒ තුන? රාග කියන්නේ මුලින්ම උදුරලා දාපු තැන. හරිද උදුරලා දාපු තැන මොකක්ද ඒ තුන? තුන. රාගය කියන්නේ මොකක් හරි යම් ඕනම දෙයකට තියෙන ඇලීම. දේශය කියන්නේ ඒකත් එක්ක ඇති වෙන ගැටීම. මොහය කියන්නේ ඒ දෙකටම නැතුව අර නිකන් මුලාව දෙකටම නැති එකක් වගේ එකක් නිකන්. උපේක්ෂා ස්වභාවය. ඒක නිකන් ඒ කියන්නේ තරහ යන්නෙත් නෑ නිකන් බැඳෙන්නෙත් නෑ වගේ නිකන් රොහේ ඉන්නවා වගේ නිකන් තියෙනවා. ඒ ඉතින් අහපු ධර්මයේ උඩ හරියට ඇහිලා නැත්තම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඔක. ඔය තුන තේරලා නැති එක්කලා හිර වෙනවා ප්‍රශ්නේ. ආගේ මොකද්ද අරිය සමීර කිව් දෙක හරි. දේශය මොකද්ද ඒ දෙක හරි. එහෙම නැත්තම් කැමැත්ත අකමැත්ත. ඇලීම ගැටීම. රාග දේශ කියන්නේ. ඒක මොහ දිගටම මැද. එහෙම හරියන්නේ. ඒ දෙකේම අවිද්‍යාව නැදන ඉන්න තැනද කාලේ. ඔය ටිකක් හරි. බැඳෙන්නේ නැහැ කියන තැන ඉන්න එකද? ඒ දිගටම බැඳෙන්නේ නැහැ කියන නෑ. එතකොට දැන් අය දෙකෙන් අර දෙකෙන් එකක් නැති කරලා ඉතින් අනාගාමී වෙනවා කියලා. රාගය නැති කරොත් අනාගාමී වෙනවා, දේශය නැති කරොත් අනාගාමී වෙනවා. ඒතකොට මේක අපි වචනින් කියවට වැඩිය අපි අහපු ධර්මයත් එක්ක මේ ඥාණයෙන් තේරෙන එක. මොහොන් කියන්නේ මොකේද? මම අර දෙකේම අවිද්‍යාවෙන් ඒක හරි වතුරටම. මේ දෙකේම තියෙන අවිද්‍යාව. ඔව් දෙකේම තියෙන අවිද්‍යාව. එතකොට අපි රූප සංඥාව පිළිබඳව මොකද්ද කියලා තියෙන්නේ? ලෝක සංඥාව පිළිබඳව. ලෝකේ බොරුවක් මායාවක්. හරි එතකොට ඒකට කැමැත්ත. ඔව්. ඒකට කැමැත්ත තමයි රාගය. රාගය. ඒකට අකමැත්ත තමයි දේශය. එතකොට මේ දෙකම ඇත්ත වීම තමයි මේ කාරණාව ඇත්ත වීම තමයි මොහය. ඒක තමයි අවිද්‍යාව. අවිද්‍යාව. ඒකට එකක් නැති වුණොත් ඉතින් අනාගාමී වෙනවා කියනවා. මොනවායි? ඒ ලෝකහාමුදුරන්ගේ උපමාවලින් අනම්මනේ ඒ ඔය කතන්දර වලින් තේරෙනවා මේ එළිය මායාවක් බොරුවක් කියන එක හොඳටම පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ඔය ඇයි ලෝකේ තියෙනවයි කියලා හිතාගෙන ඇලීම තමයි රාගය. ලෝකය නැහැ කියලා හිතාගෙන ගැටීම තමයි දේශය. එහෙම ගන්නකො තේරෙන්නේ නැත්තම්. ඊට පස්සේ මේ දෙකටම රැවටීම තමයි මෝහය. හරිද? අවිද්‍යාව. එතකොට ලෝකහාමුදුර රැවටීමෙන් ඉවත් වෙන තැනද නිවන මේක තව විදියකට අපි බැලුවොත් තව විදියකට බැලුවොත් රූප සංඥා යම්කිසි දෙයක් පිළිබඳව තව මෙහාට කරලා බැලුවොත් යම්කිසි දෙයක් පිළිබඳව කැමැත්ත රාගය ලෝභය හරිනේ. රාගය ලෝභය කැමැත්ත. ඒකට තියෙන අකමැත්ත දේශය. එතකොට මේ කැමැත්ත සහ අකමැත්ත ඇති වෙන්නට හේතු වන දෙය අන්න ඒක තමයි විද්‍යා මෝහය. මොනහොම බැලුවත් කියන්න පුළුවන් ලෝභ දේශ මෝහ. මේ ඔක්කොම අකුසල් සිත්. ඒකයි. අකුසල් සිත්. එතකොට අනිත් පැත්තෙන් බැලුවොත් සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව තුල මොකද්ද තියෙන්නේ? අවිද්‍යා මෝහය. සැපයි කියලා හිතේ තියන් ඉන්නවා ඉතින් තියෙන්නේ ඒකත් බොරුව. ඒක ලෝභය. ඔව්. දුකයි කියලා හිතේ තියන් ඉන්නවා ඒකත් බොරුව. ඒක දේශය. ඒ දෙකම අර අවිද්‍යාවෙන් ඇත්ත කියලා හිතේ තියන් ඉන්න එකද එතකොට? ඔය සැපකුත් නැහැ දුකකුත් නැහැ. නමුත් ඒ කාරණාව පිළිබඳ ඇත්ත ඇතිවෙන්න දැන ඉන්න ස්වභාවය තුළ උපේක්ෂාව තමයි මෝහය. අවිද්‍යාව. එතකොට දැන් නිවන කියලා කියන්නේ මොන ඔය තුනෙන් දැන් එකක් නැති කරොත් ඉතින් අනාගාමී වෙනවා කිව්වා. මොහෙන් ඉවත් වෙන එකක් නැතුණා. ඔව් මොහෙන් තමයි අමාරු නේ කියන්නේ. ඉතින් අර රාගය නැති වුණොත් දේශය නැහැ. දේශය නැති වුණොත් රාගය නැහැ. එතකොට අද දේශය කියලා කියන්නේ මේ තරහ යෑමනේ. එහෙම නෙමෙයිනේ නේ. ඒකත් දේශයත් තමයි සම්මතේ හොඳේ. ඉතින් ඒක නෙමෙයි දේශය අරක. හරි නේද ඒක?
දැන් ඔතනින් ගැලවෙනවා නම් ගැලවෙන්න ඕන ලෝක හඳුර මොහෙන්ද එතකොට? මොහෙන් දිවත් වෙන්න ඔය ඕන. අවිද්‍යාවනේ. අවිද්‍යාවනේ අනිත් මොහේ. අර දෙකෙන් එකක් නැති වුණත් ඒක ගැලවිලා එතකොට. මොහේ ගැලවෙලා යනවා නේ. දේශේ නැති වුණා රාගය නැහැ. රාගය නැති වුණා දේශේ නැහැ. අනාගාමී. ඒතකොට හේතුඵල දහම මොකද්ද කියලා දැන් තේරුම් ගන්න ඕන. ඊට පස්සේ හේතුඵල දහම තේරුම් අරන් ඉන්නේ කොහොමද තමයි කියන එක. අන්න එතන තමයි දේව රාජ්‍ය සහ ස්වර්ග මේ නිවන නිර්වාණය තීරණය වෙන්නේ. අන්න ඒකම නෝතු කරා. ඒක අර කාරණා තුනේ යම් කෙනෙක් හරියට පිළිසිඳ දැක්කේද ඒක නා අන්න රාගක්කය දෝසක්කය මොහක්කය නිබ්බාන. ඒක සමාංගේ හිත තුළ ඔන්න දැන් ස්වභාවය තේරුම් ගන්න ඕනේ යමක් ලෝකයේ ඇත්ත වෙලා ඉවර වෙලා ඇලීම රාගය ඒ කෙරෙහි ගැටීම කැමැති සහ අකමැති කැමැති දේවල් සහ අකමැති දේවල් ඒ කැමැති දේවල් සහ අකමැති දේවල් වල හේතුව ඒ කියන්නේ මේ සංඥාව එහෙම නැත්නම් මේ දෙය කිව්වොත් කැමැති දෙය අකමැති දෙය දැන් අපි අර ධර්මයෙන් කන්නාඩි උපයන් එක එක උපමාවලින් පෙන්වලා දුන්නේ මොනවද? එහෙම දෙයක් ඒ රූපය සංඥා විරිගුවක් කියලානේ. ඔව්. ඉතින් අර ඒ වයින් පෙන්නුවේ ඒ ටික තේරුම් ගන්න ඕන නිසා. මේ ඇහැට රූප කවදාවත් පෙනෙන්නේ නැහැ කියලා. ඒතර පිය රූපයට කැමැති අප්‍රිය රූපයට අකමැති. මේ දෙකක් නේද හැදලා නේද ලෝකේ. එළියෙන් දෙකක් හදාගන්නේ. මේ පැත්තෙන් තමයි ප්‍රිය සහ අප්‍රිය කියලා දෙක හදාගන්නේ. එළියේ තියෙන එකට ඒකට අයිති නැහැ. අයිති නැත්තා. ඉතින් එහෙම බැලුවොත් අහින් රූපේ. ඇහෙන් රූපේ ඒ විදිහට බැලුවත් එතකොට අවිද්‍යාවනේ. අන්න අවිද්‍යාව පත්‍ය සංඛාරය කියලා පටිසම්පාද චක්‍රය වැඩිනවා. අය පැහැදෙනවා නේ. ඒකෙන් අර ඊයහම මේක චන්දන දහන් දෙන ස්ටීවන් හොකින්ගේ අනාවැකින් කියන එක ඒගොල්ලන්ට දෙන කොමන්ට් මොකද්ද කියන්නේ? ලෝක ශ්‍රේෂ්ඨතම සහ කීර්තිමත්ම විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හොකින් මහතා මේ ගොස් මාස 6කටත් වඩා වැඩි. එතුමාගේ ජීවිත කතාව, එතුමා පීඩා විඳි භයානක රෝගී තත්ත්වය සහ එතුමාගේ මරණය පිළිබඳව අපි වීඩියෝ ගණනාවක්ම ඉදිරිපත් කරා ඔබට මතක ඇති. එතුමාගේ වියෝගයෙන් මාස 6කට පමණ පසුව අද එතුමන්ගේ අවසාන ග්‍රන්ථය එළි දැක්වුණා. ඔහුගෙන් සැවම විමසූ ලොකුම ප්‍රශ්න කිහිපයකට එම ග්‍රන්ථයෙන් පිළිතුරු සපයා තිබෙනවා. එම ග්‍රන්ථයේ වූ එක් ප්‍රකාශයක් මේ වන විට මුළු ලෝකයේම කතාබහට ලක් වෙනවා. එනම් දෙවියන් ලෙස කිසිවෙකු නොමැති බවත් විශ්වයේ පවතින්නේ දිනු පිරිසක් වල ශිෂ්ටාචාරයක් පමණක් බවයි. ලෝකයා ඔහුගෙන් නිතරම විමසූ ලොකුම ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරු මොනවාද කියලා දැන් අපි සොයා බලමු. අංක 1. පුතුමාගේ ආගම සහ ඇදහිීම කුමක්ද? ස්ටීවන් හොකින් මහතා මුළු ජීවිත කාලයම ගත කරේ සමස්ත විශ්වයේම වූ ගැටලු වලට පිළිතුරු සොයමිනි. ඉතින් විශ්වයේ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව විද්‍යාත්මක මතවාදයන් ඉදිරිපත් කරපු එම මහා බුද්ධිමතාගේ ආගම කුමක් විය හැකිද? ඕනෑම කෙනෙකුට ඕනෑම මතවාදයක් තමන් කැමති විදියට නිදහසේ අදහා ගන්නට පුළුවන්. නමුත් මම විශ්වාස කරන විදියට දෙවියන් කියා කිසිවෙකු ඇත්තේ නැහැ. අපගේ මෙම විශ්වයේ කිසිවෙකු විසින් නිර්මාණය නොකරා වගේම අපේ දෛවයේ තීරණය කරන කිසිම බලවේගයක් ඇත්තේ නැහැ. එම නිසාම මරණින් මතු ජීවිතයක් වගේම ස්වර්ගයක් ඇත්තේ නැහැ. අපි මියගිය පසු සිදුවන්නේ අපේ ශරීරයන් දුහුවිලි බවට පත් වෙන එක විතරයි. මා මලපසු මගේ දෙයක් මෙලොව තිබෙනවා නම් ඒ මගෙන් මගේ දරුවන්ට සම්ප්‍රේෂණය වූ ඥානයන් පමණයි. අංක 2. අභ්‍යවකාශ ජනපදකරණය ගැන ඔබතුමාගේ අදහස වන්නේ කුමක්ද? මම හිතන විදිහට තවත් වසර 100කින් සෞර ග්‍රහ මණ්ඩලයේ ඕනෑම තැනකට අපට සංචාරය කරන්න පුළුවන් වෙයි. මොකද්ද දැන් ඔය කතාවෙන් ඔයගොල්ලන්ට තේරෙන්නේ? කියන්නේ ඥාන කතාවද? ඔය කතාවේ මම පසු කොටක් නැහැ කියන්නේ. ඔන්න ඔතන තමයි හේතුඵල ධර්ම තියෙන්නේ. රහතු තියෙන්නේ. ඔක උංග දෙනෙක් හිතන්න ගිය භෞතික කෝණයට අහු වෙනවා. ඒක නිසා තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැහැදිලි වෙන්නේ. දේව රාජ්‍ය තීරණය වෙන්නේ තොන්න එක ඇල්ල මත. ඒතර අවිද්‍යාවෙන් අයින් වෙලා විද්‍යාව පහල කරගෙන විරලාද හේතුඵල දහම් මොකද්ද කියන එක තේරුම් ගන්න වෙනවා. ඒක මොන වගේද කියන එක උපමාවකින් කියන්න වෙනවා. බලන්න වෙනවා කල්පනා කරලා.
උතන කියන්නේ අර මරෙන් ඥාන සම්බන්ධතාවය කියලා කියන්නේ දැන් මේ මිනිහාම නෙවෙයි ඊළඟ මොහොතේ අර පොස් ගිඩිය වුණා ගැලපෙන්නේ නැත්නම් පොස් ගිඩිය මොකද පොස් ගිඩිය ඒක නේද ඔය එක හරි. ඒකට එතනනේ ලෝකේ හටගන්නේ අවිද්‍යාවත් එක්ක දැන් ඊට වැඩිය සරල කතාවක් ගත්තොත් මේ ස්වභාව ධර්මයේ තුල හැදෙන ගස්කොළන් එතකොට. ගස්කොළන් හා සමාන වූ සිද්ධියක් මෙතන වෙන්නේ. මේ කයි තුලත් වෙන ගහක වෙන සංසිද්ධියම තමයි. ඒක අර අවිද්‍යාවෙන් බලපුවම තමයි මම ඉන්නවා කියලා හදාගත්ත තැන ඉඳන් තමයි රැවටෙන්නේ එළියට ඔක්කොම පැටලෙන්නේ. නැත්තම් නිකන් ගමේ ගස් දෙකක් ඉන්නවා වගේ තමයි. ඔතන හිතන්නේ රැවටෙන්නේ රවට්ටන්නේ. හිත නැත්තම් ඉතින් මේ ස්වභාවයම තමයි. එතරම් නිවන කියන්නේ. කතන්දු. ඒ කියන්නේ මෙතන සම්පූර්ණ විඥානය ශේවිච්ච තන පවතින ස්වභාවය. සිතුවිල්ලක් පැනෙන්නේ නැතිද? ඔව්. එතන නෑ එහෙම නෙවෙයි තීරණය ගන්න තියෙන්නේ. මේක මේ ගැඹුරු ඒවායින් ගන්න ඕනේ නැහැ කිසි දෙයක්. අර ගහේ උපමාව ගත්තොත් ගහකින් ගෙඩියක් හැදෙනවා. ඒ ගෙඩියෙන් තව ගහක් හැදෙනවා. ඒ වගේ හේතුඵල ධම බැලුවේදී. ඉපදෙනවා ඊට පස්සේ බඳිනවා ළමයි හම්බ වෙනවා ආභෝග අරගොල්ල මැරෙනවා එහෙම ඒකට එකක් සම්බන්ධ නැහැ. අපි ඉතින් ඒක සම්බන්ධයි කියලා. දැන් මේ ගහෙන් ගෙඩියක් ඇවිල්ලා ඒ ගහේ ඇටේ ආය පැලවෙලා ඒ අඹ ගහපුවම මේ අඹ ගහ දන්නවද මගේ ඇටින් අර ගහ පැලවුණා කියලා. නමුත් ඔයාලට එහෙම හම්බෙලා ඔයාගේ ළමෙක් හම්බ ඔයාලා කියනවනේ ඊට පස්සේ මේ මගේ ළමයා මේ ළමයා මේ ළමගේ තාත්තා මේ ළමයි අම්මා කියලා. ඒතකොට මම අර කරපු දේශනාවේ අර මුල්ම උපතත් අන්තිම උපතත් මේකයි කියන එක කිව්වේ ඔන්න ඔය කතාව හේතුඵල ධර්මයේ කතාවට මම. ඕක අවබෝධ වෙච්ච එක්කෙනාට මේ ජීවිතේම තමයි එතන මුල්ම උපතත් අන්තිම උපතත්. ඔව්. අයිති මේ ජීවිතේන්නේ අපි ගිය ජීවිතයක් තියෙනවා. ඒ ඔක්කොම අනාගත දැනගත්තේ. ජීවිතයක් තියෙනවා කියන එක දැනගත්තේ. ඔව්. ඒතර මේ ඥාන ක්‍රියාවලිය විතරමයි වෙන්නේ. මෙතන අර විඥාන ක්‍රියාවලිය වල සම්බන්ධ වෙනවා. ඒතර හැමදේම විඥානය කියන්නේ ඒක බොරුවක් තමයි. ඒතකොට දැන් දේව රාජ්‍ය වෙන්නේ කොහොමද එතෙන්දී? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මැරෙනවා. දැන් මැරෙනවා. මැරෙන එක මැරෙනවම තමයි ඉතින් ඒක. ඔව්. නෑ එක ජීවිතයකදී මොකද්ද කරගන්නේ මරණය? අවිද්‍යාව වයින් කරලා ඉවරලා නෑ විද්‍යාවන් කිරීමක් නෙමෙයි දැන් මේ කියන්නේ. මේ කියන්නේ දැන් ජේසුස් වහන්සේ දේශනා කළ ධර්මය. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය නෙමෙයි මේ දැන් කියන්නේ. හැරුණොත් නැති දුහිල්ල බවට පත් වෙනවනේ. ඒ මරණත් ඉවරයි නේද එතනින් එතකොට. දැන් රහතන් වහන්සේ මරුණා පුතජන කෙනා මරුණා මේ මං කියන්නේ දෙකම එකයි කියලා අපි හිතමුකෝ ඩිංගිත්තකට. දෙක ඩිංගිත්තකට අපි හිතනවා දෙකම එකයි කියලා. දෙකම වගේ මරණයක් නේ දැන් තියෙන්නේ මෙතන. ඔව්. හොඳයි දැන් මේ මැරෙන්නේ නැතුව ඉවර වෙලා අමරණීය වෙන්න. එහෙම නැත්නම් මේ මනෝන්ගේ නැගිටින්න එහෙම නැත්නම් මේ ඒ විඥානය ඒ ජීවිතයෙන් ඉවරයි. නොපේටා. නෑ ඒ ජීවිතයෙන් සදාකාලික බවට පත් කරගන්න ඒක. ඒ විදිය තමයි පව දේව රාජ්‍යයේ පහළ වෙන්නේ. දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනත ස්වර්ගයට යන්න. ඒ ස්වරූපයෙන්ම පහළ වෙන්නේ.
මැරෙන්නේ නැතුව. මරන්නේ නැගිටින්. ඒ කියන්නේ අරක තමයි හේතුඵල දහම් මැරෙන එක. ඔව්. දැන් මනුත් වැඩක් නැහැ නේ මනුත් සියල්ල අවසන් වෙනවනේ මෙතනේ. දැන් මැරෙන්න කැමති නැහැ. අමරණීය වෙන්නේ නේ. හැබැයි දැන් තව පැත්තක් තියෙනවා හේතුඵල දහම. ඒ පැත්ත තමයි පේන්නේ නැති පැත්ත අපිට. දැන් කයේ පැත්ත ගැන අපි අර ඉස්සෙල්ලා කතා කරේ. හිතේ පැත්තේ මම කියවනේ දැන් මේක අවබෝධ වෙච්ච කෙනා රහතන් වහන්සේගේ පින්නුවම් පෑම සහ පුතජන කෙනාගේ මරණය අතර දෙකම එක විදිහට ගන්න කියලා පොඩ්ඩකට. එතෙන්දී අර අවබෝධ වෙච්ච නැති කෙනා ගහක් ගෙඩියක් හැදෙනවා, ගෙඩියෙන් ගහක් හැදෙනවා, ගහෙන් ගෙඩියක් හැදෙනවා, ගෙඩියෙන් ගහක් හැදෙනවා. අනුරාග්‍ය සංසාරේ ওই විදිහට යන ගමනකුත් තියෙනවනේ. නමුත් රහතන් වහන්සේ ඒ ගමන නතර කරලා. මේ කතාව තේරුම් හේතුඵල දහම නතර කරලා. තේරුණා? ඔව්. අන්න යා එතකොට සියල්ලම අතහැරලා හේතුඵල දහමම නතර කරපු කෙනා. දැන් පුතජන සත්‍යය අනුබලන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේක ගැඹුරුම කතාවක් නැත්තම් හිර වෙනවා ඕනම කෙනෙක්. පුතජන සත්‍යයේ මුල් උපතත් අන්තිම උපතත් අරකට තමයි. නමුත් අහරමාව පේන්නේ නැති ගමනකුත් තියෙනවා සංසාර චක්‍රේ. දැන් මේ ජීවිතේ අපිට කය වග ගහවත් පේනවද? නැහනේ. ගෙඩියවත් ගහවත් ගැන කතා කරන්න බෑනේ. අනාගතේ ගෙඩියවත් ගහ ගැන කතා කරන්න බෑ. නමුත් මේ ජීවිතේ ගහ වැටෙනවා, ගෙඩියක් පැලවෙනවා, ගෙඩියෙන් ගහක් හැදෙනවා. එහෙම හේතුඵල දහම යනවා දිගට. නමුත් එතකොට කොහේ හරි නැවතුනොත් මුල්ම ගහත් මේක තමයි. හරි. මේ ජීවිතේ වගේ අන්තිම ගහත් මේකම තමයි. එහෙම නෙමෙයිද? ඔව්. ඒකවල හේතුඵල දහම එහෙමයි. ඒක පුතජන සත්‍යය යන ගමන තමයි ඒක. ඒක දේව රාජ්‍ය කියලා කියන්නේ ඒ ගමන නතර කරලා ඉවර වෙලා එකම තැනකින් නතර කරලාගෙන ඉවර වෙලා ඒක මහා කල්ප 84000ක් විතර සදාකාලිකවම ලෝකාන්තයේතෙක්ම ඉන්න තත්ත්වයක්. මේ ස්වરૂපයෙන්ම පහළ වෙන තත්ත්වයක් ඒක ඕපපාතිකව. මේ ස්වરૂපයෙන්. නමුත් ඒ අවශ්‍ය ඉවර වෙනවා. මහා කල්ප 84000ක් වගේ තියෙනවා. පළවෙනි දිව්‍යතලයේ. තේරුණාද? දන්නේ මම මේ කියන කතාව මොකද්ද කියලා. එතකොට දැන් අර ස්ටීවන් හොකින් මහතා කියන කතාව හරි. සත්‍ය මරණින් පස්සේ යලි ඉපදීමක් නැහැ. නමුත් ඕක ඇහෙනකොට භෞතික අන්ධ විශ්වාසයෙන් ගන්න කට්ටිය භෞතිකවාදයෙන් අල්ල ගන්නවා. මේ කතාව ඥානයකට තේරෙන්න ඕනේ. මේක කියන්න බැරි මහා ගැඹුරු කතාවක්. දැන් මේ කිව්වත් තේරෙනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඇත්තටම දෙවියන් ගියා කිසිම කෙනෙකුත් නැහැ මේ විශ්වයේ. සත්‍ය මරණින් පස්සේ නැවත උපතකුත් නැහැ. දැන් තේරෙන්නේ කතාව. ඉතින් මේක හිතා ගන්න බැරි මාතෘකාවක් එතකොට. එතකොට අර දේව රාජ්‍යයට එතනපත් වුණාම එතන මේ අවසානය නෙමෙයි කියන්නේ. එතන අවසානයක් වෙන්නේ නැහැ. නෑ නෑ. නෑ. පින්නම් පෑමක් ගැන නෙවෙයි මේ අතහැරීමක් ගැන නෙවෙයි කතා කරන්නේ. හැබැයි අර කියන තැන මහා දුක්ඛිත අවස්ථාවක් රහත් වෙනවා කියන තැන. ඇයි මේ ජීවිතෙන් සියල්ලම ඉවරයි. දැන් හේතුඵල දහම අනුව නම් පින් පව් රැස් කරගෙන ආපහු මනුස්ස ලෝකෙ ඉපදිනවනේ සුගතිය හරි ගාමි වෙනවනේ. එතකොට සක්‍ර දේවීන්ද්‍රයා ස්වර්ගය කියලා කියන්නේ මනුස්ස ලෝකෙට සුගතිය කියලා කියන්නේ. අපි සුගතිය කියලා කියන්නේ දිව්‍ය ලෝකෙට. ඒගොල්ලෝ මෙහෙට කියනවා අපි එහෙට කියනවා. ඒ ඉන්න තැනට අනුව. එතකොට මේ නිවන් දකින්නයි කියන එක මහා සංවේගමාත්මක මහා කලකිරෙන අවස්ථාවක් හැබැයි. හැබැයි ඒකෙන් සියල්ල ඉවරයි. සියලු දුක් කන්දරාවගෙන්ම සදාහටම නිදහස් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බ්‍රහ්මයා ගාවට ගිහින් ඉවර වෙලා බ්‍රහ්මයාගේ ආවිස මහා බ්‍රහ්මතලයේ තමයි වැඩිම ආවිස තියෙන්නේ. ඒ කියන බ්‍රහ්මතලයේ. ඉතින් බ්‍රහ්මයාවත් දන්නේ නැහැලු කවද්ද මං ඉපදුනේ කවද්ද මං මැරෙන්නේ කියලා. හිතා ගන්නවත්
තැනක් පේන්නේ නැහැලු. බ්‍රහ්මයා ඉඳලාම හිතාගෙන ඉඳලා තියෙන්නේ සදාකාලිකයි කියලා. ඒක බුදුහාමුදුරුවෝ වැඩම කරලා පෙන්වුවාට පස්සේ තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය බ්‍රහ්මයා වේවුලන්න ගත්ත කියලා කියන්නේ. එයාගේ ආයුෂ වීර වෙනවා කවදාද? ඒ ඉවර වෙනවා කියන එක පෙන්නලා දුන්න බුදුහාමුදුරුවෝ ඒ විදියට. උඹත් සදාකාලික නෑ උඹත් මේ විදියට වෙනස් වෙනවා කියලා. ඒක. දැන් අපිට මතකයිනේ අපි 1900 මේ වෙලාවේ 83 මෙහෙමයි අරමයි කියලා ඉපදිච්ච වාදශය ඒවා ඉස්කෝලේ ගිහපු ඒවා දී කරන්න පුළුවන් නේ. බකබක් බමුණට එහෙමම මතක නැහැ. ඒ තරම් කාර්යයක්. ඉතින් චාතුම් මහරජික කියන දිව්‍ය ලෝකේ පරමාවිස තමයි 3 කෝටි 60 ලක්ෂයයි. 3 කෝටි 60 ලක්ෂය. අවුරුද්දක් ගොඩක් දීර්ඝයිනේ. පෘථිවියට. ඒකයි වැඩි. ඒතර එතනින් ඉවත් වෙන්න මොකද වෙන්නේ? කොතෙන්ද? ඒ ස්ථලෙන්. මොන සැලෙන්ද? ඔය දැන් කියවල එතකොට දැන් ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙක් දැන් එතෙන්ට ගියොත් මේ මහා භද්‍ර කල්පය ඉවර වෙලා මහා කල්ප 59කට පස්සේ ඔය කියන අපි කතාවට ගත්තොත් බලංගොඩ මහා නායක හාමුදුරුවෝ බුදු වෙලා ඒ කියන්නේ මෛත්‍රී බුදු හාමුදුරන්ගෙන් පස්සේ කියලා ඔය කතාවෙන් පෙන්නන්නේ ඒක බෞද්ධ සාහිත්‍යයෙන් පෙන්නන්නේ හොඳ. එහෙම ගිහිල්ලි ඉවර වෙලා බුදුවරු තව 6 දිනක් විතර පහළ වෙලා ගිහිල්ලි ඉවරයි. එයා දන්නේ නැහැ ඒක. මනුස්ස ලෝකේ ඒ කියන්නේ මනුස්ස ලෝකේ මේක මේ තියෙන තැනක් නෙවෙයි. තියෙන තැනක් නෙවෙයි මේ කියන්නේ. ඒ කියන්නේ ඒ ආයතන වලට පහළ වෙන විදියට තමයි මේක හදන්න වෙන්නේ අපිට. කියන්න වෙන්නේ මේ විදියටමයි. ඒ වගේ බුදුරු 6 නමක් විතර පහළ වෙලා ගියාට පස්සේ එයාගේ ආයුෂ ඉවර වෙලා අපව මිනිසෙක් වෙනවා. මොලේ ඉඳලා. ඔව්. ඒ කියන්නේ කොහෙවත් තියනව නෙවෙයි ඒක. ඉතින් ඔන්න ඔය කතාව තමයි අන්තිම කෑල්ල තියෙන්නේ. ඕක මහා හිතා ගන්න බැරි කතාවක් ඔතන. නිර්වාණය කියන එකේදී. නිවන කියන තැනදී ඒක අතහැරෙන්න ඕනේ සියලුම දේවල්. ඒක අතහැරුණාට පස්සේ පින්වම් පාන්න විතරයි තියෙන්නේ යාට. ඉතින් දේවත්වයටපත් වෙච්ච කෙනාට තමයි ඉතින් එහාට යන්න පුළුවන් වෙන්නේ. එතකොට උත්සාහයේ ඒ දේවත්වයේ ඉන්න කෙනා එයා දන්නවා දැනගෙන ඉන්නත් පුළුවන්ද? මොකද? දැන් එතන මේ දේවත්වයේ ඉන්නකොට එයා දන්නේ නැත්තේ ඒක එතන ඉන්නේ කියලා. එයා කියන්නේ ඉතින් ඒක මිදෙන කෙනා ඒ කෙනෙක් මේ ජීවිතේ මිදෙන කෙනා දන්නවා. මිදෙන්නේ නැති කෙනා ඉතින් ඉර වෙලා ඉන්නත් පුළුවන් ඒක. ඒ බයිබලෙන් කියන්නේ ලෝක අන්තිම දවසේ නැගිටිනවා කියලා. ඒක තමයි ලොකු ආන්දරෝ ආයේ කිව්වේ. මොකද? බයිබලේ තියෙන්නේ. ස්වර්ග රාජ්‍යෙට ගිය ඔක්කොම ලෝකාන්තිම දවසේ නැවත නැගිටිනවා කියලා වෙලා. දැන් කියපු කතාව හැටියට අර දේව ස්වභාවයේ ඉඳලා ස්වර්ග රාජ්‍යෙට ගියා කියන කට්ටිය ඔහොම හිටියා කියලා කියන්නේ මේ ඔක්කොම වීර වෙලා ආවිල්ලා ආයේ කවදාද දවසක නැගිටිනවා කියන එක. තනල් බයනේ කරා. ඒකට යන්න නැතුවත් බෑනේ. ඒක නෑ ඒ තැනට ඉතින් එතෙන් මරණින් පස්සේ යනවට වැඩි මේ ජීවිතේ යන්නේක හොඳයි. මරණයෙන් ඉස්සෙල්ලා කොහොමද ලොකු ආන්දරට යන්නේ එතකොට? එතෙන් තමයි අපි අර පත් වෙලා පොඩි කාලයක් හිටියේ. කාය හිතේ නිරෝධ වෙන තැනද ඔය? කාය හිතේ නිරෝධ වෙන තැනද? නෑ දැන් ওই විදිහටම ඒ තත්ත්වයෙන් ඉඳලා මරණින් පස්සේ ඒ විදිහටම ඔබවාදික උපදිනවා. ඔය විදිහට ඉඳලා තේරෙලා නැතිව. අතාරල නැතුව නේ. යල්ලත හැරලා මට හැරුණා පිටුම් පාන්නේ තියෙන්නේ. ඊට සැකසෙන්න ඕනේ. ඒතර නිකනොත් වෙනවා ලොකු හාමුදුරුවෝ නිකන් මේක දැන් ඇති ඉන්න බෑ මේක වැඩක්ම නැහැ කියලා එල්ල මැරෙන්න බෑනේ ඒකනේ මං කිව්වේ නිකන් මැරෙන මිනිස්සයා අර ගහින් ගෙඩියක් පැල උපදිනවා ගෙඩියෙන් ගහක් හැදෙනවා වගේ අර වගේ කතාවක් යනවා නේද ඉතින් හිතත් ඒ විදිහයි කියලා හිතන්නකෝ හයත් ඒ විදිහයිනේ දැන් එතකොට මේ ගහත් ඒ විදිහයි ගෙඩිත් ඒ විදිහයිනේ බැලුවට පස්සේ
ගෙඩි කතාවයි ගස් කතාවයි දේව ගස් කතාව කායට ගන්න. ගෙඩි කතාව හිතට ගන්නකො. හේතුඵල ධර්ම ඒ විදිහට බලන්නකො. එතකොට කවුරුත් නැවතිලා ඉන්න මේතන මම අර කරපු දේශනාවට අනුව මුල්ම උපතත් මුල්ම ගහත් මුල්ම ගෙඩිත් මේ ජීවිතේ හරිනේ ඉතින්. හරි. ඉතින් නිකම් මැරෙන මිනිස්සයෝ ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. අනුරාග සංසාරේ. එතකොට රහතන් වහන්සේ ওই ස්වභාවය ඉක්මවා ගිහිල්ලා. මැරුණා. ඒකට මැරුණා කියලා කියන්නේ පිරිනිවන් පෑවා කියලා කියනවා. පරිනිර්වාණය කියලා කියනවා. මැරුණා කියන දේ අනිත් පැත්තේ වචනේ මොකද්ද තියෙන්නේ? ඉපදුනා කියන එකනේ. අන්න ඒක. පිරිනොම් පාගෙන කියන්න බෑනේ. පිරිනිවන් පෑවා. අනේ නිවිලා ගියා වගේ ආයෙ පත් වෙන පහන පාන නිමුණා වගේ තමයි ආයෙ. ගියේ තැනකුත් නැහැ. අන්න ඒක නිදින් ගියතනක් හොයන්න බෑනේ. උදේට පිරුණ පාන ගමන යනකොට මොනවද කරන්න ඕන? කරන්න දෙයක් තියෙනවද? අතහැරෙන්න. තෑරිය. අර විදියට අතහැරෙන්න ඕනේ හැබැයි. අර රාගක්කයෝ දේශක්කයෝ මොහක්කයෝ කියන තැන දැනගත්තට බෑ. ඒක ඒ විදියටම පරිහරණය වෙලා අතහැරෙන්න ඕනේ. ඒක තමයි දසිත. පරිහරණය වෙලා ඇතහැරෙන්න ඕනේ. නිකන් ඇතහැරුණට වැඩක් නෑ වචනෙන් දැනගන්න. ශිෂ්‍යනාවේ කියලා තියෙන්නේ. කවුරුවක් ගන්නේ. ඕනේ. තව තියෙනවා ඉතින් ඉදිරියට ඒවා ඉතින් කිව්වත් එකයි නැතත් එකයි. නමුත් ඉතින් සිද්ධ වෙච්ච දේවල් දිහා බැලුවට පස්සේ මටම හිනා. මගේ අනාව කියලා තමයි කියලා තියෙන්නේ. හැබැයි එතන අර තුන අතහැරෙච්ච නැති එක්කෙනෙක් එතන හිටියනම් හවු වෙනවනේ ලොකු හාමුදුරේන. අර දැන් මේ විතරක් හිටියොත්. ඒ කියන්නේ මෙහෙමයි. ඔක දැන් අතහැරිලා වගේ හිටියට තමන්නේ දන්නේ. තමන්නේ දන්නේ නැතුළනේ. ඔව්. එතන දේව රාජ්‍යයෙන් අහුවෙලා ඉන්නෝනේ. දේව රාජ්‍යයෙන් අහුවෙලා ඉන්න. එහෙනම් ඔක්කොම අතහැරලා ඉවරලා පින්නුවෙන් පාණ්ඩ හිත පාරුණා නම් මොකද වෙන්නේ ලොකු හාමුදුර? මොකුත් වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන්නේ ඊට පස්සේ. ඊට පස්සේ ඒකට සැකසෙනවද අනිත් ඒවා? අනිත් එංගේ පින්නුවෙන් පෑමට අවශ්‍ය විදියට සබාධර්ම සැකසෙනවද? පරිසරය සැකසෙනවද? ධර්මයේ සැකසුවන් නැතත් මේ පැත්ත සැකසීලානේ තියෙන්නේ. ඔව්. එච්චරයි ඕන. එන මේ ලෝකේ අමරණියක් නැහැ. ඉතින් අයිකට තමයි මන්නේ කියන්නේ. නිවනටනේ. එන්නේ. ඒක කාටවත් වැඩක් නැහැ නේ. මම කාටවත් වැඩක් නැති වෙනකොට මට වැඩක් තිබිච්ච දේවලු වැඩක් නැහැ. ඉන්නේ වගේ අකන්තියක් තියෙන්නේ. අර ගැඹුරුම නින්ද වගේ. ඒක ඉතින් තමයි පිස්. ඒ කියන්නේ ඒක ප්‍රායෝගිකව වෙන්න ඕනේ. ඒක කියලා කරන එකක් නෙමෙයි. ඒක මේ කියනකොට ඒක තුල ඉන්න කෙනා ඒ දන්නවා. ඒ මොකක්ද ඒ කියන්නේ කියන එක. ඒ අතහැරිච්ච කෙනා දන්නවා මේ කඩේින් අතහැරගෙන ආපු කෙනාට ඒක මොකක්ද කියන එක. අනිත් එක ඉතින් මෙහෙම ඒකට අවශ්‍ය කෙනාට අවශ්‍ය තැන තමයි දේශනාව වෙන්නේ. සරියුත් හාමුදුරුවෝ කියන්නේ නිවන් දැකපු කෙනෙක් රහතන් වහන්සේ නම. ධනංජානි සූත්‍රයේ ධනංජානි බමුණට බ්‍රහ්ම ලෝකෙට දක්වා විතරයි බණ කිව්වේ. නිවන කර කිව්වේ නැහැ. ඉන්න අයගේ ඉන්න තැනට තමයි කියවෙන්නේ. බ්‍රහ්ම ලෝකෙට පිටලා ආවා. බුදුහාමුදුරුවෝ ඇහුවා ඇයි එහෙම කරේ කියලා. ඊට පස්සේ ආපහු ගිහලා බ්‍රහ්ම ලෝකෙට ගිහලා බණ කියලා රහත් කෙනෙක් නිවන් දැක්කා කියලා කියනවා.
ඉතින් කතාවල් තුනෙන් තමයි තේරෙන්න ඕනේ කතාවල් තුනත් එක්ක තමන්ගේ පැත්තේ පෞද්ගලික ජීවිතේ තමන් ආපු ගමනත් එක්ක ඒ අතහැලා තියෙන මට්ටම අනුව තමයි මේ කියන කතාවල් තුනත් වදින්නේ කෙනාට. මොකක්ද ඒ කතාවල් තුන? අර හේතුඵල ධර්මයේ කතාවල්. පිරිනිවන් පෑම කෙසේද? මරණය කෙසේද? හේතුඵල ධර්ම. පිරිනිවන් පෑමේදී හේතුඵල ධර්ම අදාළ නැහැ. මරණයේදී හේතුඵල ධර්මය අදාළයි. මරණයේදී මම අර කිව්වා අර ස්ටීවන් හොකින්ගේ අනාවැකිය ඒක බලන විදිය ඒක කෙනෙකුට දකින්න විදිය ඒ වචනෙන් ගන්න විදිය කෙනෙක් භෞතිකවාදයෙන් එහෙම වුණොත් එතනක් පටලැවෙනවා. ඊට පස්සේ මම අර ගෝ මුල්ම උපතත් අන්තිම උපතත් කියන දන අන්නේ මම හොඳට වදිනවා තේරෙනවා. දැන් මේ ජීවිතේ ඔයගොල්ලෝ නිවන් දැක්කේ නැතුව ඉඳලා ඔන්න ඊළඟ ජීවිතේ කියමුකෝ අපි මේ ඊළඟ ආත්මේ කියමුකෝ අපි ඊළඟ ආත්මේ ඔන්න ඉපදිලා තව ගහකුයි තව ගෙඩියකුයි ඉපදුනවා ගෙඩි. එතකොට ඒ ගහත් මුල්ම ගහ. ඔයගොල්ලෝ දන්නේ මේ ජීවිතේ ආචන්දන කියලා කෙනෙක් හිටියයිද කියලා දන්නවද? දන්නේ නැහනේ. එතකොට මුල්ම කයත් මුල්ම ගහත් මුල්ම හිතත් ඒකමයි. මුල්ම ජීවිතයත් ඒකමයි ඔයගොල්ලන්ගේ. අද හේතුඵල ධර්මයට අනුව ගමනක් ඇවිල්ලා තියෙනවා සතර. හැබැයි එකම සත්‍යයක් නෙවෙයි. අන්න ඒක තමයි ස්ටීවන් හොකින් කියන්නේ අර. සත්‍යම අන්නින් පස්සේ ප්‍රතිමක් නැහැ කියන එක. පිරිනිවන් පාන තන ඒ ගමන නවතිලා අන්නේ ගමන නවතිනවා පිරිනිවන් පාන තන. එතකොට බලන්න එතෙන්ට අතහැරිය කියලා කියන්නේ අර සමාධි බලයත් එක්ක තියෙන බ්‍රහ්මලෝක දිව්‍ය තලත් අතහැරිලා ඉවර වෙලා සියල්ල අතහැරුණාට පස්සේ මම කියන්නේ මොකුත්ම නැහැ ඒ නිවනේ. ඒ නිවනේ සත පහකට ඇති වැඩක් නැහැ. හැබැයි සත පහකට ඇති වැඩකුත් නැහැ ඒ නිවන. සත පහකට ඇති දෙයක්කුත් නැහැ ඒකේ. ගන්න දෙයක්කුත් නැහැ. මේ ලෝකේ ගන්න දෙයක්කුත් නැහැ සත පහකට වටින්නේ. ඒ වෙනකොට එයාට ඔන්න කතාව බලන් තේරෙනවද කියලා. ඒ නිවනේ සත පහකට ඇති වැඩකුත් නැහැ. ගන්න දේවල්. මේ ලෝකේ එතකොට ඒ නිවන දැකපු කෙනාට සත පහකට වැඩකුත් නැහැ. වටින්නෙත් නැහැ. ඒ අන්නේ දෙකම සම්බන්ධ වෙන්න ඕන අතෙන්ට. එතකොට මේ ලෝකේ දේවල් තියාගෙන මේ ලෝකේ දේවල් වලට තව තව ආශාවන් ප්‍රතිපැදගෙන ඉන්න මනුස්සයට ඒ නිවනේ මොකුත් නැහැ කිව්වට පස්සේ ඌ ඒකට යන්න දකලන්නේ නැහැ. ඌ මෙතනින් නවතිනවා. එක දිව්‍ය රාජ්‍යයෙන් නවතිනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිවන මොකුත්ම නැති වෙනකොට මනුස්ස ලෝකෙ, දිව්‍ය ලෝකෙ, බ්‍රහ්ම ලෝකෙ සත පහකට වැඩක් නැහැ කියන එක එයා දකින්න දැකලා ඉවරයි. එතකොට එයාට විතරයි ඒක නිවන. අනිත් කෙනාට නිවන නෙවෙයි. අනිත් කෙනාට කිව්වොත් මේ නිවන මොකුත් නැහැ කියලා ඌ යන්න තියා ඌ බලන්නේවත් නැහැ. ඒකයි තියෙන්නේ. ඒක තමයි ඇත්ත. ඒ කෙනා ඉන්න තැනට අනුව. සියල්ලත් ඇරිච්ච කෙනාට ඒ කියන්නේ ඇහැ පිනවල කන පිනවල නාසය පිනවල කාම ලෝකේ පරිහරණය කරාට පස්සේ ඒ කෙනා රූපතල වලට නගිනවා සමාධියත් එක්ක බ්‍රහ්මතල වලට නගිනවා එහෙම ගිහිලි වෙලා ඒවත් පරිහරණය කරලා ඉවර වෙච්ච කෙනාට අන්තිමට අර කියන නිර්වාණය ධාතුව මුණ ගැහෙනවා. කිසිවම් නොපීඩන නිර්වාණ ධාතුව. ඒක මුණ ගැහෙනකොට අර ටිකත් එයාගේ වැඩ ටික ඉවරයි. ටික සත පහකට වැඩකුත් නැහැ. හරිනේ කියන්නේ නේ. ඒකෙත් මොකුත් නෑ. ඒකෙත් මොකුත් නෑ. දැන් මෙහෙට යන්නත් බෑ මෙහෙට යන්නත් බෑ. අන්න දැන් ඒකට මරණය කියලා කියන්නේ සුදුසුට ඒකට පිරිනිවන් පෑම කියලා කියනවා. ඔය සියල්ලගෙන්ම පිළිලා නිවන් දැක්කා. ඒකයි පිරිනිවන කියන්නේ. ඒ කියන්නේ නිකන් ඔකට යන්න බෑ. සම්පූර්ණ පුරෝලාම තමයි යන්න ඕනේ. එතකොට තමයි උස්සල් කියලා අරගෙන ඉන්න කියන්නේ උස්සල්. මොකද ඒකට තව වචනයක් නෑ පිරිනිවන් පෑමට. මරණය කියන එකට තවත් වචනයක් තියෙනවා ඒක පිරිනිවන කියලා. අතනින් ඉවරයි. අරක පිළිලා නෙමෙනවා. ආයෙ විරයි. දැන් මේ මනුස්ස ලෝකේ දේවල් ඇත්තටම ගමනේදී මෙහෙමයි වෙන්නේ. මනුස්ස ලෝකේ දේවල් සියල්ල මෙයා පරිහරණය කරා.
ඊවයි ඇති වැඩකුත් නැහැ කියන එක තමා තුලින්ම තේරුම් ගත්තා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට ගහලා. ඊට පස්සේ දැන් එයාට දේව රාජ්‍යය හම්බුණානේ. ඒ දිව්‍ය ලෝකත් අනිත්‍යයි කියන එක තේරුම් ගත්තා. බ්‍රහ්මතලත් අනිත්‍යයි කියන එක තේරුම් ගත්තා. ඔන්නෝම ආවේ. ඒකනේ මම කිව්වේ දැන් මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ කියලා තවත් අල්ලගන්න කිසිම ලෝකෙක නැහැ කියලා. දිව්‍ය ලෝකවලත් නැහැ, බ්‍රහ්ම ලෝකවලත් නැහැ, මේ ලෝකෙත් නැහැ. දැන් අර පණවන්න දාන්න නැති දානකට ඒ කියන්නේ සමාධිය තුලම වෙන ආස්වාදයේ පවා වෙනස් කරගෙන ආපු ගමනක් මම මේ ඉන්නේ. හිතන්නකෝ ඒකත් ඇරිය කියලා කියන්නේ. මං ඉස්සෙල්ලා කියපුවා මතකයි නේද? ඔව් ලෞතුරු සුවේ සහ ලෞතුරු සුරතාන්තේ සහ ලෞකික සුරතාන්තේ පිළිබඳව. ඒක ලෞතුරු සුරතාන්තේ තියෙන තැන කෙනෙකුට හම්බ වුණාට පස්සේ ඒක කීයටවත් විකුණන්නේ නැහැ. ඒකත් වික්ක. ඒක වික්ක නෙවෙයි අතහැරලා දැම්ම ඒක. ඒකත් වික්ක කියන්නේ. ඔව් ඒ වගේ එකක් උනේ නේ. ඔව්. දෙවි කියන්නේ. මේ කාම ලෝකෙ බැඳලා තියෙන එකකින්ද ඒක පෙන්නලා එතනට ඒ සමාධියත් එක්ක එන අවස්ථාව ඒක. ඒක. ඒ සමාධියත් එක්ක එන අවස්ථාව. ඉන්නම් බලන්න රාගය, දේශය, මොහය, ෂේ වෙන තැන නිවන කිව්වට කවුරුවත් ওই විදියට ප්‍රායෝගිකව දැනගෙන ඉඳලා නැහැ. ඒකට ඕක කිව්වයි කියලා දැනගත්තයි කියලාත් වැඩක් මම අහන්නේ. අති වැඩක් නැහැ. එන්නත් එපා. ඕකම වෙලා ඕක පරිහරණය කරලා එහෙම ඒක අතහැරලා එහෙම වෙන්නත් ඕනේ. මේ වචන වල තමයි අර Facebook එකේ උඩ දාලා ඉන්නේ. නිවන් සුව විඳින්න යනවා. ඕනේ. නිවන් සුවය. ඔව්. ඒතර සුවයක් තමයි ඒක. මේ සංසාරින් බැලුවට පස්සේ. මේකෙන් වයින් වෙනවා කියන එක නේද? එහෙම කරන්නේ නැතුව සුවයක් කියන්නත් බෑ. නෑ නිවන් සුවයක් තමයි ඉතින් ඒක. විඳලා යන්නේ නැතුව පින්නම් පෑම කියන්නේ නිවන් සුවයක්. ඔය දැන් හොඳට නිින්ද ගියාන් පස්සේ මුකුම්ම නැති දැන සුවයක් නැද්ද? ඒක සුවයන්නේ. සුවයන්නේ. ඔව්. අප නැගිට්ටොත් නැගිට්ටම පස්සේ දෙයක් වදේ තියෙන්නේ. හරිද ඒක? අපි ලෝකෙදී ලොකු සුවේ තමයි අද නිින්දේ හරි නිින්ද ගිහලා නැගිටට පස්සේ කොහොමද බලන්නකෝ ඇයි ලිඳ ආවෙලා බඩ කැක්කුම බඩ දානවා කකුල් බිම තියන්න බෑ මලකඳට පණ අරගෙන යවනවා වගේ මේ තමයි විශ්වාසු. ඇත්තම එහෙමනේ. හොන්තක් ගැඹුරු නිින්ද වගේ නම් අරක නිවන කියන එක ඉතින් ඒක සුවයක්. ඒකට ගහන්න තරක් නෑ. සුවේ ඉන්න කෙනෙක් නෑ. ඒ ප්‍රශ්නේ නෑ. ඉන්න කෙනෙක් නෑ. ඒකනේ නිවන ඉන්න කෙනෙක් නෑ කිව්වේ නිවනට ගිය කෙනෙක් නෑ කිව්වේ. නිවනක් තියනවා කිව්වේ නිවන ඉන්න කෙනෙක් නෑ. නිවනට ගිය කෙනෙක් නෑ ඒකයි කිව්වේ. නිවන කියන්නේ ගැඹුරු නිින්ද. දැන් මිනිස්සු ඉතින් ඉන්නේ කෙනා හදාගෙන ඉන්න නිවන කියලා එකක් අල්ල ගන්න. ගැඹුරු නිින්ද මට නම් හොඳයි. මම ඒක හරි කැමතියි. අය හැරෙන්නේ නැද නින්දට. දැන් එහෙම කැමති වුණත් සේරම අතහැරලා තියෙන්න ඕනනේ අන්තිම මොහොතේ අල්ල ගන්නවනේ නේ. ඔව් ඉතින්. ඒක ඇත්ත සබාධර්මයේ පරීක්ෂණ දෙයි ඒවට ඉතින් ඉදිරිපත් වෙගෙන යන්න ඕනේ. එතකොට උත්සාහ මේ සබාධර්ම හරිම සාධාරණයි තමයි කරන්නේ. හරිම සාධාරණයි. හැමෝටම හැමෝටම සාධාරණ කරනවා. දැන් කෙනෙක් කෑවුවොත් මොකද්ද රාගය මොකද්ද දේශය මොකද්ද මෝහය මේ පිළිබඳව තේරෙන්නේ නැහැ මේක පැහැදිලි කරලා දෙන්න කියලා අර බහූත වැල්වට ආරන්න නැතුව ඕනම කෙනෙකුට පැහැදිලි වෙන විදිහට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ධර්ම න්‍යාය. පරියායය. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අහන්න ඕනේ ඇතුළත මිදු මෙහෙමද? මෙහෙමනම් මෙන්න නාගාමි. කියලා ප්‍රතිඥා දෙන්න පුළුවන්. තමන්ට. බාහිර කෙනෙකු දැනගත්තත් එකයි නැත්ත් එකයි. ඒ බාහිර කෙනා තමන් කියන එක ඉවරයි. මොකද තමතුලේ කරුණු කාරණා නැහැ. රාගය නැති වුණොත් අනාගාමී වෙනවා. දේශය නැති වුණොත් අනාගාමී වෙනවා. ඒක ඔය දෙකෙන් එකක් නැති වුණොත් අනාගාමී වෙනවා කියනවා. ඒතකොට බලන්නේ සියුම් තැන කෙනෙකුට කොහොමද මේ වෙන්නේ කියලා. මුළු ලෝකයටම තියෙන කැමැත්ත. එහෙම ගත්තොත් ලේසියිනේ අපිට කියන එක. එකක් දෙකක් නෙවෙයි ලෝකෙටම තියෙන කැමැත්ත තමයි රාගය. ලෝකෙට තියෙන අකමැත්ත තමයි දේශය.
එතකොට මේ ලෝකයක් අහුවෙන එක තමයි මෝහය. අවිද්‍යාව. එහෙම නැත්නම් ඔක එක රූපයකින් බැලුවොත් එක රූපයකින් කියන්නේ කිව්වට පස්සේ කියනකොට කොහොමද කියන්නේ? එහෙම එකක් අරන් කියන්න බලන්න. ඇහින් පේන රූපයට ඇති කැමැත්ත. ඒකට ඇති අකමැත්ත. ඔන්න ලෝභ දේශ, රාග දේශ. එතකොට මෝහය මේක එළිය දිනවා කියලා හිතේ තියන් ඉන්නේ. ඒ රූපය ඇත්ත වීම. අවිද්‍යාව. එතකොට දැන් ඔකේ එකක් නැතිකෝ තියන රාගයයි දේශයයි, ලෝභයයි මොහයයි. ඒ දේශයයි. ඔය දෙකෙන් එකක් නැති වෙනවා තින් අනිත් එක තියෙන්න පුළුවන්ද? තුනම නැති. තුනම නැති වෙනවා නේද? අනාගාමී කියේ. කැමැත්ත කැමැත්ත ඇලීම ගැටීම. ඇලීම තමයි රාගය, ගැටීම තමයි දේශය. කැමැත්ත තමයි රාගය, අකමැත්ත තමයි දේශය. සැප වේදනාව තමයි රාගය, දුක් වේදනාව තමයි දේශය. උපේක්ෂා වේදනාව තමයි මෝහය. එතකොට යම් කිසි දෙයකට කැමැතිත් නැහැ, අකමැතිත් නැහැ. හැබැයි රූපය ඇත්ත වෙලා, ලෝකය ඇත්ත වෙලා, සංඥාමය වශයෙන්. අන්න අවිද්‍යාව මෝහය. එහෙම ඉන්න එක්කෙනා අවිද්‍යාවෙන් ගලවනවා. ඔය තුනෙන්ම නිදහස් වුණු තැන ශූන්‍යයි නිවන. දැන් දිව්‍යතරයක්, බ්‍රහ්මතරයක්, ස්වර්ගයක්, රාජ්‍යයක් මොකද අහුවේද එතන? ඒ අහුවෙන්නේ නැහැ. දොර බුදුරේ ලෝකෙට පහළ වෙන්නේ අකුරු වචන තුනයි පද 8කින් ඉගෙන ගාතාවක් කියන්නේ නේ. ඒ මොකද්ද? අට්ඨකරාති නිපද සම්බුද්දේන පකාසිතා. අනිත්‍ය දුක්ඛ ඒකයි. අට්ඨකරාති නිපද සම්බුද්දේන පකාසිතා. අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ලක්ෂණ ලෝකෙට කියන්නේ. අර සියුම් තැනක් නමුත් තර ගැඹුරු අපේ තියෙන කුණු කොට වැටින්නේ නේද කොහොමද මේ කුණු කොට ටික ලොකු හාමුදුරුවොත් එක ඉඳලා ඒ පරිශ්‍රණයට හවු වෙලා හිත ඒ තරම් තේරෙන්න හිත සියුම් වුණා මේ පැත්තෙන් උනේ අරලයි හාර ගැඹුරත් ඒ කියන්නේ ගැඹුරු හේතුඵල දහම් තේරෙන්නේ නැහැ නේ. ඒක නෙවෙයි තියෙන්නේ. හේතුඵල දහම කොටසයි තේරෙන්නේ. එතකොට ඒක දේව වෙන්නේ කොහොමද? සත්‍ය වශයෙන් හේතුඵල දහම උපදින්නේ කොහොමද? හේතුඵල දහම නවත්තන්නේ කොහොමද? කරුණු කාරණා තමයි. පද පෙරලි තුනකින් අපිට ඒක තේරන්න පුළුවන් නේ. නිවන නිර්වාණය කියනකොට හේතුඵල දහමෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණා. ඒකනේ අර ඉස්සෙල්ලා කිව්ව ඊට පස්සේ හේතුඵල දහමට අනුව සත්‍ය පුද්ගලයා සස් භවයෙන් භවයට අනවරාග සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමන. ඒත් එකම සත්‍ය පුද්ගලයෙක් කියනවා නෙවෙයි කියන එක අර යකි කතාවෙන් ඒකනේ පෙන්නුවේ. නමුත් ඒක ඇහෙන කෙනෙක් හිතන්නේ වෙන දෘෂ්ටි සාගතව. ඒකයි. එයා බුද්ධ දර්ශනය පිළිබඳ ගැඹුරු ධර්මයක් හදාගන්න නැති වුණාට අයින්ස්ටයින් එයා එතකොට ඒ කට්ටිය විද්‍යාඥයෝ ඒ ටික දැක්කේ අර එළියෙන් ඉඳගෙන. ඒ එළියෙන් ඉඳගෙන දැකපු කොහොනේ ඒ පරාසය හරි. හැබැයි මේක දකින්න විදිය තමයි ප්‍රශ්නේ තියෙන්නේ කෙනෙකුට. පේන්නේ නැති පැත්තකුත් තියෙනවා. ඒ පේන්නේ නැති පැත්තත් බැලුවට පස්සේ මේ අදාළ නැහැ අර මං කියන විදියට. මුල් මොකටද අන්තිම කොට මේ ජීවිතේ වෙනකොට. ඒකත් හරි. එතකොට. ඒකනේ විශ්වයේ තියෙන ඔය අභිරහස් ඥානය ගවේෂණය වුණා විවර වෙලා ඉවරුණාට පස්සේ එතනින් යාට හොයන්න දෙයක් නැහැ තව. දැන් උතනින් යාට හොයන්න දෙයක් නැහැ. කතාව තේරිලා නොපෙන්න පැත්තක් දැක්කා. ඒ නොපෙනෙන පැත්ත ඇහින් දකින්න බෑ ප්‍රඥාවෙන් නොපෙනෙන පැත්තේ සියල්ලම දැක්කා. මේක වෙන විදිය මෙහෙමයි කියන එක.